අයිබෝවන් දරුවනේ අද දවසෙත් අපි සම්බන්ධ වෙනවා ඔයත් එක්ක අලුත් පාඩමකට. ඒ කියන්නේ අලුත් පාඩමක් කියන පුතේ ඔයා දැන් අපි කලින් දවසේ සාකච්ඡා කළේ මුදල් පොත සහ සුළු මුදල් පොත කියන පාඩම තමයි ඔයාගේ 10 වසර පෙළ පොතට අදාළව. ඒ මුදල් පොත හා සුළු මුදල් පොත කියන පාඩමේ මුදල් පොත කියන එක පිළියෙල කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තා. එතනදී පුතේ ඔයාට මුදල් පොත හරහා අපි කිව්වා මේ ද්විත්ව කාර්යයක් සිද්ධ වෙනවා. එකක් මූලික සටහන් පොතක කාර්යය ඉටු වෙනවා. අනිත් එක තමයි ගිණුමක කාර්යභාරය මුදල් පොතෙන් ඉටු වෙනවා කියලා අපි සාකච්ඡා කළා. ඒතර අද දවසේ මම යන්න හදන්නේ මේ මුදල් පොතේම තව එක ප්‍රභේදයක් තමයි සුළු මුදල් පොත. සුළු මුදල් පොත කියලා කියන්නේ පුතේ මුදලින් සිද්ධ වන ගනුදෙනුම තමයි මේක සටහන් කරන්නේ. හැබැයි අර ප්‍රධාන මුදල් පොතට අමතරව ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන අතිරේක මුදල් පොතක් තමයි මේ සුළු මුදල් පොත කියලා කියන්නේ. ඒතර අපි ගිය සතියේ ඔයාත් එක්ක සාකච්ඡා කළා වාට මතක ඇති වට්ටම් කියන ඒවා. ඒ කියන්නේ මුදල් වට්ටම්, දුන් වට්ටම් සහ ලද වට්ටම් අපි කොහොමද මුදල් පොතකට ගලපන්නේ? ඒ දුන් වට්ටම් සහ ලද වට්ටම් ගිණුම්ගත කරන්නේ කොහොමද? ඒ සම්බන්ධ සාකච්ඡාවක් අපි ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේ සුළු මුදල් පොත කියන්නේ මොකද්ද? සුළු මුදල් පොතක ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? ඒ සුළු මුදල් පොතේ සටහන් කරන ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ කොහොමද කියන එක තමයි අද මම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. රයිට් අපි බලමු ඉස්සරලාම මේ සුළු මුදල් පොතක් ඇයි අපි පිළියෙල කරන්නේ? මේ සුළු මුදල් පොතේ සටහන් වෙන්නේ මොන වගේ ගනුදෙනුද? දැන් ඉස්සෙල්ලා අපි බලමු පුතේ මේ සුළු මුදල් පොත කියන්නේ මොකක්ද කියලා. සුළු මුදල් පොත. දැන් ඔයා දන්නවා ව්‍යාපාර ආයතනවල පුතා විවිධ ප්‍රමාණයන්ගෙන් මුදලින් සිදුවන ගනුදෙනු සිද්ධ වෙනවා. දැන් මහා පරිමාණ ව්‍යාපාර ආයතනයක් ගත්තාම ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් මුදලින් ගනුදෙනු සිද්ධ වෙන්න පුළුවන්. ඒ අතරතුර සමහර ගනුදෙනු සිද්ධ වෙනවා පුතේ රුපියල් 10 ගණන් 100 නැත්තම් 100 වෙලකින් නැත්තම් 100ට අඩු වටිනාකම් වලින් 1000ට අඩු වටිනාකම් වලින් නේද? විවිධ සංග්‍රහ වියදම්, ප්‍රවාහන වියදම්, ලිපි ද්‍රව්‍ය ගැනුම්, ලිපි තැපැල් කිරීමේ වියදම්, දුරකථන ගාස්තු නේද? ඒ වගේ අර සුළු පරිමාණ වියදමුත් සිද්ධ වෙනවා. දැන් අපි මුදල් පොතේ සටහන් කරන්නේ පුතේ මුදලින් සිද්ධ වෙන ගනුදෙනු වුණාට දැන් ඔය ප්‍රධාන මුදල් පොතේ සටහන් කරන මහා පරිමාණයෙන් සිදුවන මූල්‍යමය ගනුදෙනු අතරතුර අර සුළු මුදලින් සිද්ධ වෙන සුළු පරිමාණයේ මූල්‍යමය ගනුදෙනුත් එකම මුදල් පොතක සටහන් කළොත් ඒ මුදල් පොත එක පැත්තකින් ව්‍යාකූල වෙන්න පුළුවන්. තව පැත්තකින් සමහර ගනුදෙනු මග ඇරෙන්න පුළුවන්. තවත් පැත්තකින් ගත්තොත් ඒ ප්‍රධාන මුදල් පොත දීර්ඝ වෙන්න පුළුවන්, දිගු වෙන්න පුළුවන්. අර සුළු මුදලින් සිද්ධ වෙන ගනුදෙනුත් ඒක ඇතුලේ සටහන් කළොත්. තව දෙයක් තමයි සුළු මුදලින් සිදුවන ගනුදෙනු වෙනමම අපිට හඳුන ගන්න බෑ. ඒවා අවශ්‍ය විදිහට පාලනය කරන්න අපිට ලොකු වෙහෙසක් දරන්න වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන මුදල් බාරකරුවට ලොකු තවත් අතිරේක කාර්යබහුලත්වයක් ඇති කරන හේතුවක් වෙන්න පුළුවන්. ඒ සුළු මුදලින් සිදුවන ගනුදෙනු සහ ප්‍රධාන මුදලින් නැත්තම් විශාල පරිමාණ මුදලින් සිදුවන ගනුදෙනු දෙවර්ගයේම එකම මුදල් පොතක සටහන් කරපුවාම ව්‍යාකූලතාවය නැති වෙන්න පුළුවන්. ආන්ගේ කියන தત્ත්වය මග අරගන්න ව්‍යාපාර විසින් අනුගමනය කළ තියෙන උපාය මාර්ගය තමයි ප්‍රධාන මුදල් පොත වෙනම ප්‍රධාන මුදල් බාරකරුවෙකු විසින් කරගෙන යනවා. සුළු මුදලින් සිදුවන ගනුදෙනු කරන්න සුළු මුදල් පොතක් භාවිතා කරනවා. එතකොට ඒක සුළු මුදල් බාරකරු කියන පුද්ගලයෙක් යටතේ ඒ සුළු මුදලින් සිදුවන ගනුදෙනු සුළු මුදල් පොතක සටහන් කරනවා. දැන් අපි එතනදී යොදා ගන්න ක්‍රමයක් තියෙනවා පුතේ. ඕනම ව්‍යාපාර ආයතනයක මේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු සටහන් කිරීම සඳහා අපි යොදා ගන්න එක ක්‍රමයක් තමයි සුළු මුදල් අග්‍රිම ක්‍රමය. අපි මේකට කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා එකක්. සුළු මුදල් අග්‍රිම ක්‍රමය. දැන් මොකද්ද මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයේදී වෙන්නේ?
අපි ඉස්සල්ලාම බලමුකෝ මේ සුළු මුදල් අග්‍රිමය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ? සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු මුදල් බාරකරුට යම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දෙනවා සුළු මුදලින් සිදුවන ගනුදෙනු පවත්වා ගැනීම සඳහා. එතකොට සුළු මුදල් බාරකරු මොකද කරන්නේ? ඒ දෙන අග්‍රිම වටිනාකම භාවිතා කරලා තමන්ගේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු කරගෙන යනවා. දැන් අර ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට දෙනවයි කියපු අර නිශ්චිත මුදලට තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රිමය කියලා කියනවා. අපි ඒකට කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒක පුතේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට මුදල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කාලයකට වතාවක් දෙන මුදල ඒ ව්‍යාපාරයට ස්ථිර අගයක් වෙනවා. ඒක වෙනස් කරන්නත් පුළුවන් කළමනාකරුවන්ගේ තීරණ මත. ව්‍යාපාරයේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු වැඩි වුණොත් ඒ අග්‍රිමේ වටිනාකම වැඩි කරන අවස්ථා තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ මේක කොහොමද වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න කිසියම් ව්‍යාපාර ආයතනයක ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට ජනවාරි 1 වෙනිදා රුපියල් 5000ක මුදලක් ලබා දෙනවා සුළු මුදල් අග්‍රිමේ විදිහට. කවුද දෙන්නේ? ප්‍රධාන මුදල් බාරකරු තමයි සුළු මුදල් බාරකරුට දෙන්නේ. එතකොට සුළු මුදල් බාරකරු මොකද කරන්නේ? ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒ දීපු අග්‍රිමය වියදම් කරගෙන යනවා. විවිධ සුළු මුදල් ගෙවීම් සඳහා භාවිතා කරනවා. විදුලි නැත්නම් අපි කියනවා දුරකථන බිල් ගෙවන්න, ඒ වගේම ලිපි තැපැල් කරන්න, ප්‍රවාහන වියදම් දරන්න, නේද? සංග්‍රහ කටයුතු වෙනුවෙන් විවිධ වියදම් මල් පෝච්චියක් ගන්න වෙන්න පුළුවන්. නේද? ඉදල් කොසු ගන්න වෙන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාර ආයතනයේ අර සුළු මුදලින් සිදුවන විවිධ ස්වභාවයේ වියදම් සඳහා සුළු මුදල් බාරකරු අර අග්‍රිම වටිනාකම දැන් වියදම් කරගෙන යනවා. හිතන්නකෝ දැන් අග්‍රිමේ අපිට හම්බුනේ ජනවාරි 1 වෙනිදා රුපියල් 5000ක මුදලක් හම්බෙනවා. 1 රුපියල් 5000ක මුදලක් අග්‍රිමේ විදිහට හම්බෙනවා. සුළු මුදල් බාරකරු මේ මුදල වියදම් කරගෙන යනවා. අපි හිතමු 1.25 වෙනිදා වෙනකොට සුළු මුදල් බාරකරු යටතේ තවදුරටත් තියෙන රුපියල් 2000ක මුදලක් නැත්නම් 1500ක මුදලක් තියෙනවා. දැන් එනකොට ආයේ සුළු මුදලින් කරන්න ගනුදෙනු කරන්න මේ 1500 ප්‍රමාණවත් නැහෙනේ. එතකොට ජනවාරි 25 වෙනිදා මේ සුළු මුදල් බාරකරු මොකද කරන්නේ? තමන් ගාව තියෙන රුපියල් 1500 මුදලයි දැන් මේ 5000න් 1500ක් ගියපුවාම පුතේ තව 3500යිනේ බැලන්ස් එක. මේ රුපියල් 3500ට සරිලන බිල්පත් තියෙන්න එපේ. වවුචර් ගෙවීම් වවුචර් තියෙන්න එපේ. අපි කියනවා සුළු මුදල් වවුචරේ භාවිතා කරලා තමයි සුළු මුදලින් සිද්ධ වෙච්ච ගෙවීම් අපි කරන්නේ. එතකොට මේ 1500 නැත්නම් රුපියල් 3500ට සරිලන ගෙවීම් වවුචර් සුළු මුදල් වවුචර් සුළු මුදල් බාරකරු ගාව තියෙන්න ඕන. ප්‍රවාහන ගාස්තු ගෙවපුවා, සංග්‍රහ වියදම් දරපුවා, නේද? විවිධ වියදම් දරපුවා සඳහා සුළු මුදල් බාරකරු ගාව රුපියල් 3500කට සමාන වන වවුචර් තොගයක් තියෙන්න ඕන. අන්නේ රුපියල් 3500ට සමාන වවුචර් ටිකයි මේ ඉතිරි රුපියල් 1500යි අරගෙන සුළු මුදල් බාරකරු යනවා ප්‍රධාන මුදල් බාරකරු ගාවට. ඒතකොට ප්‍රධාන මුදල් බාරකරු මොකද කරන්නේ? මේ රුපියල් 3500ට අදාළ වවුචර් ටික චෙක් කරලා බලනවා. හරි, එතකොට 3500ට සමාන වෙන්න වියදම් දරලා තියෙනවා නම් ඉතිරි මුදල 1500 නෙවෙන්න ඕන. ඒකත් ගණන් කරලා බලනවා. ඊට පස්සේ ප්‍රධාන මුදල් බාරකරු මොකද කරන්නේ? මේ රුපියල් 3500ට සමාන මුදලක් අහපව් සුළු මුදල් බාරකරුට දෙනවා. එතකොට යාගාව අහපව් අග්‍රිමයට සමාන මුදලක් තියෙනවනේ පුතේ. ඒ 1500ක් ඉතුරු වෙලා තිබ්බා. 3500ක් වියදම් කරලා තිබුණේ. ඒ වියදම් කරපු මුදලට සමාන මුදලක් අහපව් සුළු මුදල් බාරකරුට දීපුවාම එයාගේ අතේ දැන් තියෙනවා අහපව් රුපියල් 5000ක්. ඒ කියන්නේ අග්‍රිමයට සමාන මුදලක් තියෙනවා. එතකොට 1.26 වෙනිදා ඉඳලා අහපව් අග්‍රිමයට සමාන මුදලක් එයා ගාව තියෙනවා. අන්නේ ක්‍රියාවලියට අපි කියනවා පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණේ කිරීම කියලා.
අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම. අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම කියලා කියන්නේ. ඒ කියන්නේ නැවත සම්පූර්ණ කිරීමක් කරනවා. කවුද? ප්‍රධාන මුදල් බාරකරු. ඒතර අහපව් මෙයා 1.26 ඉඳලා ඔන්න ආයෙත් වියදම් දරාගෙන යනවා. ඒකලා යම් මුදලක් එයා ගාව ඉතුරු වෙද්දී ප්‍රමාණවත් නැහැ කියලා හිතනකොට අහපව් එයා මොකද කරන්නේ? වියදම් වලට සමාන වවුචර් ටිකයි අතැති මුදල් ටිකයි අරගෙන ප්‍රධාන මුදල් බාරකරු ගාවට යනවා. ඒතර ප්‍රධාන මුදල් බාරකරු අහපව් අර ක්‍රමේ භාවිතා කරලා අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කරනවා. මෙන්න මේ ක්‍රමයට තමයි කියන්නේ පුතේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. තේරුණාද? සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියන්නේ අන්න ඒක. මොකද්ද? එතකොට අපි සුළු මුදල් අග්‍රිමය කියලා කිව්වේ මොකද්ද? සුළු මුදලින් සිදුවන ගනුදෙනු කරන්න කියලා ප්‍රධාන මුදල් බාරකරු විසින් නිශ්චිත කාලච්ඡේදයක් සඳහා සුළු මුදල් බාරකරුට නිශ්චිත මුදලක් ලබා දෙනවා. ඒ ලබා දෙන මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒ අග්‍රිමයට නැත්තම් අග්‍රිමයේ වියදම් කරගෙන යනකොට වියදම් කරපු මුදලට සමාන මුදලක් නැවත අහපව් සුළු මුදල් බාරකරුට ප්‍රධාන මුදල් බාරකරු ලබා දුන්නාම ඒ ක්‍රියාවලියට අපි කියන්නේ අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කරනවා කියලා. තේරුණාද? ඊට පස්සේ අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කරාට පස්සේ නැවත ඒ සල්ලි ටික ආයෙත් සුළු මුදල් බාරකරු වියදම් කරගෙන යනවා. මේ විදිහට අග්‍රිමේ ප්‍රතිපූර්ණේ කරමින් සුළු මුදලින් සිද්ධ වෙච්ච ගනුදෙනු කරගෙන යන ක්‍රමයට අපි කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. මොකද්ද? සුළු මුදල් අග්‍රිම ක්‍රමය. අන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ භාවිතා කළා තමයි පුතේ මේ සුළු මුදල් බාරකරු ප්‍රධාන මුදල් බාරකරු හා අතර ගනුදෙනුව යටතේ සුළු මුදල් ගනුදෙනු පොත්වල සටහන් කරන්න. හරි අපි ඔයාගේ පෙළ පොත අතට ගන්න. මං කිව්වා මේ ලෙසන් වලට සම්බන්ධ වෙද්දි පුතේ ඔයා පෙළ පොතත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ලේසි ඔයාට මේක යන්න. මොකද නෝට් දෙන්න අවශ්‍ය නැහැ. ඒකේ මම කියන තැන් ඔයා හයිලයිට් කරගන්න, ඉරි ගහ ගන්න. එතකොට ඔයාට පාඩම හිමීට අවසන් කරගෙන යන්න පුළුවන්. හරි 103 වෙනි පිටුවට එන්න පුතේ සුළු මුදල් පොත කියලා එකක් තියෙනවා මාතෘකාව. ඒකේ තියෙනවා ව්‍යාපාරයක සිදුවන ගෙවීම් වලින් සමහර ගෙවීම් අඩු වටිනාකම් වලින් යුක්ත නිතර නිතර කරන ගෙවීම් වේ. උදාහරණ දීලා තිනවා පිරිසිදු කිරීමේ වියදම්, තැපැල් ගාස්තු, ගමන් වියදම් වගේ දේවල්. මේ අනුව තැපැල් ගාස්තු, පිරිසිදු කිරීමේ වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, ලිපි ද්‍රව්‍ය වියදම් ආදී දේ එදිනෙදා ගෙවන අඩු වටිනාකම් වලින් යුක්ත සුළු ගෙවීම් සඳහා නිදසුන් වේ. ව්‍යාපාරයක නිතර නිතර සිදුවන සුළු වටිනාකම් සහිත මුදල් ගෙවීම් පිළිබඳ ගනුදෙනු සටහන් කරන ලබන මූලික සටහන් පොත සුළු මුදල් පොත නම් වේ. අන්න ඒකට ඉරිගහ ගත්තට කමක් නැහැ. මොකක්ද එතකොට සුළු මුදල් පොත කියන්නේ? ව්‍යාපාරයක නිතර නිතර සිදුවන සුළු පරිමාණ සුළු වටිනාකම් සහිත ගෙවීම් සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලික සටහන් පොතට අපි කියනවා සුළු මුදල් පොත කියලා. එතකොට සුළු මුදල් පොතේ සටහන් වෙන්නේ පුතේ සුළු මුදලින් සිදුවන ගනුදෙනු. ඒ වගේ ස්වභාවය තමයි කාලඡේදය තුල නිතර නිතර වරින් වර සිදුවන වියදම් රිකරන් වරින් වර සිදුවන වර්තන ස්වභාවයේ වියදම් තමයි මේ සුළු මුදල් පොතේ අපි සටහන් කරන්නේ. ඊළඟට කියනවා එහි වගකීම ප්‍රධාන මුදල් බාරකරු යටතේ පත් කරන සුළු මුදල් බාරකරුවෙකු වෙත පවරනු ලබයි. අන්න බලන්න සුළු මුදල් බාරකරුවෙක් යටතේ තමයි සුළු මුදල් පොත පරිහරණය වෙන්නේ නැත්නම් නඩත්තු වෙන්නේ. තවදුරටත් කියනවා සෑම සුළු මුදල් ගෙවීමක් සඳහාම වවුචරයක් පිළියෙල කළ යුතුය. අපි ඒකට කියන්නේ පෙටි කෑෂ් වවුචර්, සුළු මුදල් වවුචරය කියලා කියන්නේ. ඒ සුළු මුදල් වවුචරය නැත්නම් ගෙවීම් වවුචරය ලෙස හඳුන්වයි. මේ සුළු මුදල් පොතේ ගෙවීම් සටහන් කිරීම සඳහා භාවිතා වන මූලාශ්‍ර ලේඛනය වේ. අන්න බලන්න ඒකටත් ඉරිගහ ගත්තට කමන්නේ. දැන් ඔයා දන්නවා මුදල් පොතක ගනුදෙනු සටහන් කරද්දී භාවිතා වන ප්‍රධාන මූලාශ්‍ර ලේඛන දෙකක් තියෙනවා. එකක් තමා පුතේ ලදුපත. අනිත් එක ගෙවීම් වවුචරය.
එතකොට සුළු මුදල් පොතේ ගනුදෙනු සටහන් කරද්දී භාවිතා කරන මූලික සටහන් පොත වෙන්නේ සුළු මුදල් ගෙවීම් වවුචරය. අන්නේ සුළු මුදල් ගෙවීම් වවුචරේ භාවිතා කරලා තමයි සුළු මුදලින් සිදුවන ගනුදෙනු අපි සටහන් කරන්නේ. හරි. සුළු මුදල් අග්‍රිමය මම අර කියලා දුන්නු අග්‍රිමය කියන එක ගැන කතා කරන්න යන්නේ. බලන්න මොකක්ද ඒක කියන්නේ කියලා. අපිට කියනවා පාලනයකින් යුතුව සුළු මුදල් ගෙවීම පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන මුදල් භාරකරු යටතේ පත් කරන සුළු මුදල් භාරකරුට යම් නිශ්චිත මුදලක් ලබා දෙන අතර එම මුදල සුළු මුදල් අග්‍රිමේ නම් වේ. අන්න මං කිව්වේ අර සුළු මුදල් භාරකරු වෙත ප්‍රධාන මුදල් භාරකරු විසින් නිශ්චිත මුදලක් ලබා දෙනවා. ආන්ගේ මුදලට අපි කියනවා සුළු මුදල් අග්‍රිමේ කියලා. ඒකේ කියනවා එම සුළු මුදල් අග්‍රිමය භාවිතයෙන් සුළු ගෙවීම් සිදු කිරීම සහ සුළු මුදල් පොත පවත්වා ගැනීම සුළු මුදල් භාරකරුගේ වගකීමක් වෙනවා. ඒක එතකොට සුළු මුදල් භාරකරු යටතේ තියෙන වගකීමක් තමයි ඒ සුළු මුදල් අග්‍රිමේ ලබාගෙන ඒ සුළු මුදලින් සිදුවන ගනුදෙනු සිදු කිරීම හා ඒවා ක්‍රමානුකූලව වාර්තා කරගෙන යාම. ඊළඟ සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය කිරීම කියන්නේ මොකක්ද බලමු. අග්‍රිමය අවසන් වීමට ආසන්න වූ විට සුළු මුදල් භාරකරු ප්‍රධාන මුදල් භාරකරුගෙන් නැවත මුදල් ඉල්ලා සිටිය යුතුය. අර අපි කිව්ව අර අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න යද්දි මේ කරපු වියදමට සමාන මුදලක් ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ල ගන්න ඕන. එවිට ඒ දක්වා ගෙවා ඇති මුදලට සමාන මුදලක් නැවත සුළු මුදල් භාරකරුට ලබා දී අග්‍රිමය සම්පූර්ණ කරයි. එසේ කිරීම සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම ලෙස හඳුන්වයි. මම ඔයාට ඒක පැහැදිලි කළා පුතේ. මේ 3500යි වියදම් කළේ. ඒතර 3500ට සමාන මුදලක් තමයි ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට ලබා දෙන්නේ. එතකොට නැවතත් අග්‍රිමේ 5000 දක්වා සම්පූර්ණ වෙනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා. අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීම කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට කියනවා පුතේ මේ උදාහරණයක් දීලා තියෙනවා. ලිහිණිගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ රුපියල් 2000යි. ලැබුණු සුළු මුදල් ආශ්‍රයෙන් කරපු ගෙවීම් දීලා තියෙනවා 1600ක. ඊළඟට අපි 104 වෙනි පිටුවේ කියනවා ඒ අනුව වියදම් කළ මුදල 1600යි. සුළු මුදල් භාරකරු නැවත මුදල් ඉල්ලා සිටින විට ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරුට ලබා දෙන්නේ වියදම් කළ මුදල වූ රුපියල් 1600 පමණි. මේ සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීමකි. අන්න මම ඔයාට කිව්වේ මෙතන උදාහරණේ වගේ එතන රුපියල් 2000යි අග්‍රිමය වියදම් කළේ 1600යි. එහෙනම් නැවත ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට ලබා දෙන්නේ රුපියල් 1600ක්. එතකොට තමයි පුතේ අග්‍රිමය ප්‍රතිපූර්ණය වීමක් වෙන්නේ. තවදුරටත් කියනවා ඒ සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම වේ. ඒකේ තියෙනවා අත ඉතිරි මුදල 400යි සුළු මුදල් ප්‍රතිපූර්ණ 1600යි නැවත අග්‍රිමේ 2000 දක්වා වැඩි වෙනවා. සුළු මුදල් ගෙවීම් ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා සුළු මුදල් භාරකරු විසින් ඒ දක්වා සිදු කරන ලද සුළු මුදල් ගෙවීම් වලට අදාළ වවුචර් සහිතව ගෙවීම් වවුචරයක් ප්‍රධාන මුදල් භාරකරු වෙත ලබා දී යුතුයි. අන්න ඒකයි මං කිව්වේ මේ 3500ට සමාන වවුචර් ඉදිරිපත් කරන්න ඕන ප්‍රධාන මුදල් භාරකරු වෙත සුළු මුදල් භාරකරු විසින්. මොකද ඒ ගනුදෙනු සිද්ධ වුණා කියන සාක්ෂි තියෙන්න ඕන. එතකොට තමයි ප්‍රධාන මුදල් භාරකරු ඒ ගෙවපු වියදම් දරපු මුදලට සමාන මුදලක් අහපව් සුළු මුදල් භාරකරුට ලබා දීලා අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීම කරන්න. මම හිතනවා එතකොට ඔයාට මේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ඉගෙන ගත්තා කියලා. එහෙනම් ඊළඟට අපි යන්නේ පුතේ මේ සුළු මුදල් පොත කොහොමද අපි පිළියෙල කරන්න කියන එක කියලා දෙන්න යන්නේ. ඇත්තටම අර මුදල් පොත වගේ සුළු මුදල් පොතට වෙනමම ආකෘතියක් තියෙනවා. සුළු මුදල් පොතක ගනුදෙනු සටහන් කරන ක්‍රමයක් තියෙනවා.
ඒ ක්‍රමය මම ඉස්සලා කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට පුළුවන් අභ්‍යාස වලට යන්න. පුතේ වාගේ පිටු අංක 105 බලන්න. 105 තියෙනවා පුතේ සුළු මුදල් පොතක ආකෘතියක් දීලා තියෙනවා. දැන් මම පොඩ්ඩක් ඒ ආකෘතිය මේ බෝඩ් එකේ දාගන්නම්. ඔයාට උදාහරණයක් කියලා දෙන්න ඕන නිසා. හැමෝම මෙහි බලාගෙන ඉන්න. අපි බලමු මේ සුළු මුදල් පොතේ ගනුදෙනුවක් සටහන් කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා පුතේ ලැබීම් පැත්තයි ගෙවීම් පැත්තයි දෙකක් තියෙනවා. මේ දෙක කොතනින්ද වෙන් වෙන්නේ කියලා අපි අඳුන ගමු. මේකේ තියෙනවා මාතෘකාව සුළු මුදල් පොත කියලා දාලා තියෙනවා. සුළු මුදල් පොත. හරි. එතකොට මේ පැත්තේ තියෙනවා ලැබීම් කියලා තීරුවක්. ලැබීම්. ඊළඟට තියෙනවා පුතේ සංගල පිටු මුදල් පොතේ සංගල පිටු මම කියලා දෙන්නම්. මුදල් පොතේ සංගල පිටු අංකයේ තියෙනවා. ඊළඟට දිනේ තියෙනවා. දිනේ. ඊළඟට විස්තරය කියලා තීරුවක් ටිකක් ලොකුවට තියෙනවා. විස්තරය මම සටහන් කරන විදිහ කියලා දෙන්නම්. ඊළඟට වවුචර් අංකයේ තියෙනවා. වවුචර් වවුචර් අංකය කියලා තීරුවක් තියෙනවා. ඊළඟට තියෙනවා ගෙවීම් කියලා තීරුවක් තියෙනවා. ගෙවීම්. ඊළඟට තියෙනවා පුතේ විශ්ලේෂණ තීරු කියලා එකක්. මෙතන තියෙනවා විශ්ලේෂණ තීරු. ඒ විශ්ලේෂණ තීරු කීපයක් තියෙන පුළුවන්. මම ඔයාට මෙතන දෙකක් විතර දාන්නම්. ඕනතරම් අපිට ගන්න පුළුවන්. අපි ගණන් හදද්දි බලමු කොහොමද මේ විශ්ලේෂණ තීරු අපිට එන්නේ කියලා. මෙතන එක තීරුවක් තියෙනවා ලිපි ද්‍රව්‍ය. ලිපි ද්‍රව්‍ය ගමන් වියදම්. ගමන් වියදම්. ඊළඟට විවිධ වියදම්. විවිධ වියදම්. තව එකක් තියෙනවා ලෙජර්. ලෙජර් පිටුව. එහෙම නැත්නම් ලෙජර් ගිණුම නැත්නම් වෙනත් ලෙජර් ගිණුම් කියලා දාගත්ත ලෙජර් ගිණුම්. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක සටහන් වෙන්නේ. දැන් මේ විශ්ලේෂණ තීරු විශ්ලේෂණය කියලා කියන්නේ. විශ්ලේෂණය. ඒ කියන්නේ පුතේ මෙහෙමයි මේක කරන්නේ. දැන් මේ සුළු මුදල් පොතේ හර පැත්ත වෙන්නේ මේ ලැබීම් තීරුව. මේකේ බැර පැත්ත වෙන්නේ සාමාන්‍යයෙන් මේ ගෙවීම් තීරුව. ඒතර මෙතනින් එහා මේ හර එහා පැත්තේ බැර. ඇත්තටම මේ සුළු මුදල් පොතේ ලැබීම් තීරුවේ සටහන් වෙන්නේ එකම එක ගනුදෙනුවයි. ඒ තමයි ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට අග්‍රිමේ ලැබීම. නැත්තම් අග්‍රිමේ ප්‍රතිපූර්ණේ වීම. ආන් ඊට අදාළ ගනුදෙනුව විතරයි මේ සුළු මුදල් පොතේ ලැබීම් පැත්තේ සටහන් වෙන්නේ. අනිත් සියලුම දේවල් සුළු මුදලින් සිදුවන ගෙවීම්. ඒවා අර ගෙවීම් තීරුවල තමයි සටහන් කරන්නේ. අපි බලමු උදාහරණයක් අරගෙන මේක කොහොමද සටහන් වෙන්නේ කියලා. දැන් පුතේ අපි හිතමු ජනවාරි 1 වෙනිදා ප්‍රධාන මුදල් බාරකරු රුපියල් 2000ක අග්‍රිමයක් සුළු මුදල් බාරකරුට දෙනවා. එතකොට 1 දින දාලා විස්තරයේ තීරුවේ දාන්නේ මුදල් පොත කියලා. ඒ කියන්නේ ප්‍රධාන මුදල් පොතට තමයි අපි බැර කරන්නේ. සුළු මුදල් පොතට මුදල් ලැබිච්ච ඉඳ හර කරනවා. ලැබීම් තීරුවේ දානවා රුපියල් 2000යි කියලා. එතකොට සංගල පිටු කියලා දාන්නේ ප්‍රධාන මුදල් පොත තියෙන සංගල පිටු අංකයක ඔයා දානවා. දැන් ඔන්න මුදල් ලැබීම සටහන් කරනවා. දැන් සුළු මුදලින් සිදුවන ගෙවීම මේකේ සටහන් කරගෙන යනවා. අපි හිතමු 1/4 වෙනිදා ලිපි ද්‍රව්‍ය මිලට ගන්නවා. එහෙනම් අපි මෙතන ගන්නවා ලිපි ද්‍රව්‍ය කියලා විස්තරයේ තීරුවේ දාලා වවුචර් අංකයක් අපි කිව්ව හැම සුළු මුදලින් කරන ගෙවීමකටම වවුචරයක් අපි ඕපන් කරනවානේ. ඒකේ තියෙනවා අනුක්‍රමික අංකයක්. හිතන්න 0.01 කියලා. ගෙවීම් වටිනාකම 200යි කියලා හිතන්නකෝ. ඉස්සල්ලාම 200 දානවා ගෙවීම් තීරුවට. දැන් විශ්ලේෂණයේදී කරන්නේ අපි බලනවා මේ ලිපි ද්‍රව්‍ය කියන වියදමට අදාළ විශ්ලේෂණ වියදම් තීරුව මොකද්ද? අපි ලිපි ද්‍රව්‍ය කියලා වෙනම විශ්ලේෂණ තීරුවක් දාලා තිනවා. අපි දැන් ගැටලුවක් ඇති කොහොමද මේ විශ්ලේෂණ තීරු හදාගන්නේ? සාමාන්‍යයෙන් ව්‍යාපාරයක නිතර සිදුවන සුළු වියදම් එක විශ්ලේෂණ තීරුවකට අපිට දාගන්න පුළුවන්.
හිතන්නකො නිතරම තැපැල් හා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනුම් වියදම් දරන්න වෙනවා කියලා. එතකොට අපිට ලිපි ද්‍රව්‍ය තැපැල් හා ලිපි ද්‍රව්‍ය කියලා වෙනමම තීරුවක් දාන්න පුළුවන්. දැන් නිතර තව සිදුවන වියදමක් තමයි ගමන් ගාස්තු ට්‍රීවිල් එක යනවා වෙන්න පුළුවන් නේද? ගමන් වියදම් තියෙනවනේ. ඒවත් නිතර සිදුවන හින්දා අපි ඒකටත් වෙනමම තීරුවක් දාගන්නවා. ඒ වගේ තව තියෙන්න පුළුවන් පුතේ ඔය සංග්‍රහ වියදම් තියෙන්න පුළුවන්. ඒ වගේ විශ්ලේෂණ තීරු තියෙන්න පුළුවන්. ඒ වගේම හැම ව්‍යාපාරයකම ඔය කියපු විශ්ලේෂණ තීරු වලට අමතරව මේ දෙන්න තියෙනවා. විවිධ වියදම් තීරුවක් සහ ලෙජර් ගිණුම්. මෙතනදී විවිධ වියදම් තීරුවට යන්නේ අර වෙනමම අඳුනගන්න බැරි කලාතුරකින් සිද්ධ වෙන වියදම්. දැන් මල් පෝච්චියක් ගත්තා කියලා හිතන්නකො. ඒක හැමදාම ගන්නෑනේ. ඒක අපි දාන්නේ විවිධ වියදම් තීරුවට. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෙජර් ගිණුම් තීරුවට මොනවද දාන්නේ? ලෙජර් ගිණුම් තීරුවට. ලෙජර් ගිණුම් තීරුවට දාන්නේ පුතේ ගොඩාක් දුරට ප්‍රධාන මුදල් පොතෙන් කරන්න ඕන සමහර ගෙවීම් සුළු මුදලින් කරන්න වෙච්ච අවස්ථාවලදී අපිට ඒක తాවකාලිකව අපේ සුළු මුදල් පොතේ සටහන් කරන්න වෙනවා. අන්න ඒ වෙලාවට අපි දාන්නේ ඒවා ලෙජර් ගිණුම් තීරුවට. දැන් සමහර විට අපි හිතමු ණය හිමියෙකුට මුදලක් ගෙව්වා. ප්‍රධාන මුදල් පොතෙන් ගෙවන්න ඕන. නමුත් අපිට ගෙවා ගන්න එක සුළු මුදලින් ගෙවන්න කිව්වා අපි ගෙවලා දැම්මා. ඒ පුජ්‍යලෝ විවිධ පුජ්‍යලයන්ගේ නමින් අපි ගෙවීම් කරනවා නම් ඒ වගේම සේවකීන්ට වැටුප් ගෙවීම් කරනවා නම් අන්න ඒ වගේ වියදම් අපි සාමාන්‍යයෙන් ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරනවා. අපි මේ නෝට් එකේ වාට තියෙනවා ඒ ටික අපි ඉරි ගහලා බලමු. දැන් ඉස්සලා මං කියලා දෙන්නම් මේ කොහොමද කරගෙන යන්නේ කියලා. හරි දැන් ඔහොම සටහන් කරනවා. අපි හිතමු 1.10 ගමන් වියදම් දරනවා. ගමන් වියදම් දරනවා. 0.02 රුපියල් 500ක වියදමක්. එහෙන් ගමන් වියදම් තීරුවට ගියා 500යි. දැන් ඔය විදිහට පුතේ සටහන් කරගෙන යනවා. සටහන් කරගෙන ගිහිල්ලා මං කියවනේ නිශ්චිත දිනකදී ප්‍රතිපූර්ණය කරනවා කියලා. අපි හිතමු 1.31 වෙද්දී මේ වියදම් ටික දැන් මං තාම ප්‍රතිපූර්ණය නම් කරන්න ඕනේ. නමුත් අපි මේ ඉගෙන ගන්න ඕන හින්දා දැන් ප්‍රතිපූර්ණයක් කරන හැටි ඉගෙන ගමු. මෙහෙමයි කරන්නේ. අපි මේ හර පැත්තේ ලැබීම් පැත්තේ ඉරි ගහ ගන්නවා එකතු කරන්න. මේ පැත්තේ රූලක් විතර උඩින් තියලා ගෙවීම් තීරුවේ ඉරි ගහ ගන්නවා එකතු කරන්න. මේ කෙලින්ම ගෙවීම් තීරුවේ වගේම අනිත් විශ්ලේෂණ තීරුවලත් ගහනවා ඉරි. විශ්ලේෂණ තීරුවල තනි ඉරක් ගහනවා. ගෙවීම් තීරුවේ නැත්නම් මෙතන ඉරි දෙකම ගැහුවා එකතු කරන්න අවුලක් නැහැ. ඔන්න එකතු ගන්න ඉරි ගහ ගන්නවා. දැන් මේ පැත්ත කොහොමත් ලැබීම් පැත්ත වැඩි. මේ පැත්ත එකතුව 2000යි. එච්චරයි තියෙන්නේ. ඒක අපි දානවා ගෙවීම් තීරුවට 2000යි. දැන් මොකද කරන්නේ? ශේෂයේ පාගය කියලා ගන්න පුළුවන්. අපි දුමේ 1.31 මේක අපි කළේ කියලා. ශේෂය 15ට ගෙන ගියා කියලා දාලා ගෙවීම් පැත්තේ අඩු වගේ හොයනවා. 2000න් 700යි නිවිඩම් කරලා තියෙන්නේ. 1300ක් තියෙනවා. දැන් අර විශ්ලේෂණ තීරු වලට මොකද කරන්නේ? ඒ වගේ පුතේ එකතුව විතරයි ගන්න. එහෙනම් මෙතන 200යි මෙතන 500යි මේ වගේ තාම දරලා නැහැ. තිබ්බනම් එකතුව දා ගන්නවා. දැන් අහපව් ශේෂයේ ඊගේ කියලා මේ විස්තරයේ තීරුවේ දානවා මේ හර පැත්තේ 2000 එකතුවට යටි. ශේෂයේ ඊගේ කියලා. ශේෂයේ ඊගේ කියලා දාන්නේ කීයද? 1300යි. දැන් අපිට ප්‍රතිපූර්ණය කරන්න මුදල් කීයද හම්බෙන්න ඕන? 2000නේ අග්‍රිමය වියදම් කරලා තියෙන්නේ 700යිනේ. අතේ තියෙනවනේ 1300ක්. එහෙනම් 2000 වෙන්න නම් තව කීයද හම්බෙන්න ඕන? රුපියල් 700යි. එහෙනම් අපි දානවා දිනේ 2.1 කියලා හිතන්නකෝ. මුදල් පොතෙන් ආවේ කියලා දානවා කීයක්ද? රුපියල් 700ක්. එහෙනම් ආයෙත් 2000ක් තියෙනවනේ අපි ගාව. ආයෙත් අර විදියට වියදම් කරගෙන යනවා. වියදම් කරගෙන ගිහිල්ලා අර විදියට ප්‍රතිපූර්ණය කරනවා. බලන්න හරි ලේසි. වියදම් කරා නැත්තම් මුදල් හම්බුණා වියදම් දැරුවා ශේෂ කළා ප්‍රතිපූර්ණය කළා අහපව් වියදම් දරනවා. එතකොට මේ සුළු මුදල් පොතේ වාට විශේෂයෙන් දැනගන්න ඕන පුතේ කොහොමද මේ වියදම් අඳුනගෙන ගනුදෙනු වල සටහන් කරන්නේ? ඒ ගනුදෙනු කොහොමද අපි විශ්ලේෂණ තීරු වල දාගන්නේ? අපි විශ්ලේෂණ තීරු වෙන් කරගන්නේ කොහොමද? ඒ ටික තමයි ඔයා දැනගන්න ඕන. එතකොට මේ අහපව් මේක
බලලා ඔයාට ඉගෙන ගන්න පුළුවන් අපි කොහොමද මේක සටහන් කළේ කියලා. මම එක සැරයක් තවදුරටත් මේක ආයෙ කියලා දෙන්නම්. ඊට කලින් අපි නෝට් එකට ගිහිල්ලා යමු. හරි. පිටු අංක 105ට එන්න පුතේ. හැමෝම එන්න පිටු අංක 105ට. ඒකේ තියෙනවා සුළු මුදල් පොත පිළියෙල කිරීම. සුළු මුදල් ගෙවීම් ලෙජරයට පිටපත් කිරීම පහසු වීම සඳහා ඒ ගෙවීම් වර්ගයේ වෙනුවෙන් තීරු සහිතව එය පිළියෙල කිරීම සිදු කෙරේ. ඒ වර්ගයේ ගනුදෙනු වල එකතුව අදාළ ගිණුමට පිටපත් කළ හැකි වනසේ එක සමාන වර්ගයේ වියදම් පිටපත් කිරීම සඳහා වෙන වෙනම තීරු තබා ගනී. එම තීරු විශ්ලේෂණ තීරු ලෙස හැඳින්වේ. මුද්දර ගාස්තු ලිපි ලියාපදිංචි කිරීමේ ගාස්තු ලියුම් කවර මිලදී ගැනීමේ වියදම් යනාදී සමාන වර්ගයේ වියදම් හඳුනාගෙන ඒවා තැපැල් වියදම් නමින් විශ්ලේෂණ තීරුවට ඇතුළත් කෙරේ. ඒ උදාහරණයක් දීලා තියෙනවා. මම කිව්ව අර එකම ස්වරූපයේ වියදම් එක විශ්ලේෂණ තීරුවක සටහන් කරන්න පුළුවන්. ඊළඟට කියනවා ණය හිමියන්ට ගෙවීම සුළු වටිනාකම් සහිත වත්කම් මිලට ගැනීම. පහත දැක්වෙන ඊළඟට වෙනම මේ ඡේදයේ කියවන්නේ අපි එසේම විශ්ලේෂණ තීරුවකට ඇතුළත් කළ නොහැකි විවිධ වර්ගවල සුළු වටිනාකම් වලින් යුතු ගනුදෙනු සටහන් කිරීම සඳහා විවිධ නැමැති විශ්ලේෂණ තීරුවට ඇතුළත් කළ හැකිය. අනිකුත් විශ්ලේෂණ තීරුවල සටහන් කළ නොහැකි නමුත් වෙන වෙනම අදාළ ගිණුම් වලට පිටපත් කළ යුතු අගයන් වෙනත් ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරනු ලැබේ. ඒ කියන්නේ මේ වෙනත් ලෙජර් ගිණුම් තීරුවේ සටහන් කරන ඒවා පුතේ එකතුව නෙවෙයි ඒ ගිණුම් වලට යන්නේ. ඒකේ සටහන් කරන අයිතමයන් වෙන වෙනම ඒ ගිණුම් වලට යනවා. ඒක මම කියලා දෙන්නම් ගාණක් හදලා. මෙතන සටහන් කරන ඒවා එකතුව තමයි අදාළ ගිණුමට පිටපත් කරන්නේ. මම ඒක කියලා දෙන්නම්. දැන් ඒකේ උදාහරණ තියෙනවා ණය හිමියන්ට ගෙවීම සුළු වටිනාකම් සහිත වත්කම් මිලට ගැනීම කියලා තියෙනවා. දැන් ඔන්න ඔයාට විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොතක් හදන විදිහ දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ සුළු මුදල් පොතේ ගනුදෙනු සටහන් කරලා ඒ සටහන් කරන ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කරන විදිහ. බලන්න ඒකත් කියවලාම අපි ගාන හදමු. එතකොට තේරෙයි පිටු අංක 106ට එන්නකො පුතේ. ඒකේ කියනවා සුළු මුදල් අග්‍රිමේ ලැබීම හා සුළු මුදල් ගෙවීම ප්‍රථම වරට සුළු මුදල් පොතේ සටහන් කරන නිසා මූලික සටහන් පොතක කාර්යභාරය ඉටුවේ. සුළු මුදල් පොතේද හරහා බැර ලෙස පැති දෙකක් පවතින නිසා වත්කම් ගිණුම පිළිබඳ දිත්ව සටහන් රීතියට අනුව සටහන් තැබීමක් සිදුවේ. එමගින් ගිණුමක කාර්යභාරය දිටුවේ. ඇත්තට මේ සුළු මුදල් පොත කියන්නේත් මුදල් පොතේම එක්තරා නැත්තම් ප්‍රභේදයක් version එකක් හින්දා මේකත් ගිණුමක කාර්යභාරයයි මූලික සටහන් පොතක කාර්යභාරයයි කියන දෙකම ඉටු කරනවා ඇත්තටම. හරි. ඊළඟ සුළු මුදල් පොතක සටහන් තැබීම පිළිබඳ දිත්ව සටහන් තබනුවේ පහත පරිදිය. සුළු මුදල් අග්‍රිමේ ලැබෙද්දි කොහොමද සටහන් කරන්නේ? සුළු මුදල් පොතට හර කරලා මුදල් පොතට බැර කරනවා. ඊළඟ සුළු මුදල් පොතේ බැර කර ඇති ගෙවීම අදාළ ගිණුම් වලට හර කළ යුතුය. මෙහිදී විශ්ලේෂණ තීරුවල එකතුව අදාළ ගිණුම් පිටපත් කළ යුතුය. විශ්ලේෂණ තීරුවල එකතු වලට අදාළ දිත්ව සටහන වන්නේ අදාළ වියදම් ගිණුම හර සුළු මුදල් පොත බැර. දැන් සුළු මුදල් පොතට බැර කරගෙන ගිහිලා තියෙන්නේ එකතුව තමයි අදාළ වියදම් ගිණුම් වලට අපි හර කරන්නේ. ඒක කොහොමද කරන්න කියලා අපි ගාණක් හදලා ඉගෙන ගමු. හරි. දැන් මේ චූටි ගාණෙන් ඔයාට යම් මූලික දැනුමක් ලැබෙන්න ඇති. මම ටිකක් ලොකු ගාණක් හදලා අපි ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ක්‍රියාකාරකම් ඔයාට තියෙනවා පුතේ පිටු අංක 109 110 දක්වා ක්‍රියාකාරකම් ටික කරපුවාම ඔයාගේ මේ පාඩම අවසන් වෙනවා. හරි. ඒ අවසන් කරන්න කලින් පොඩි ගාණක් මම ඔයාට කියලා දෙන්නම්. අර ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම දක්වා වන ගාණක් අපි හදලා බලමු. හරි. අපි ගාණ ලියන්න ඕනේ. මම ගාණ කියව ඔයාට හදන හැටි කියලා දෙන්නම්. ඔයා බලාගෙන ඉන්න පුතේ. හරි. අපි ඉස්සල්ලාම සුළු මුදල් පොතක් ගහගෙන ඉමු. සුළු මුදල් පොතක් රූල් කරගමු අපි. මේකේ තියෙනවා ලැබීම් තීරුව, ඊළඟට ලදුපත් අංකය, සංගල පිටු නේද? සංගල පිටු අංකය. ඊට පස්සේ මෙතන
දිනේ කියලා තීරුවක් තියෙනවා. ඊළඟ විස්තරයේ තීරුව තියෙනවා පුතේ. විස්තරය. ඊට පස්සේ ගෙවීම් තීරුවක් තියෙනවා. ඊට කලින් වවුචර් තීරුව දාලා ඉන්න ඕන. වවුචර් අංකය, වවුචර් අංක, ඊළඟට ගෙවීම්, ඊළඟට අර විශ්ලේෂණ තීරු ටිකක් අපි හිතලා ගහමු. මෙතන තියෙනවා විශ්ලේෂණ තීරු. විශ්ලේෂණ තීරු. එතන පුතේ මේ විශ්ලේෂණ තීරු තියෙනවා අපි හිතමු ගමන් වියදම් මන් දෙකක් විතර දෙනවා ගමන් වියදම් ඊළඟට තැපැල් වියදම් ලිපි හා තැපැල් වියදම් ඊළඟට විවිධ වියදම් ඊළඟට ලෙජර් ගිණුම් මට මේ දෙක තමයි ගොඩක්ම කියලා දෙන්න ඕන අනිත් ඒවාට තේරෙනව ගණන් හදද්දි දැන් අපි බලමු පොඩි ගාණක් හදන්න ඔන්න දිනය 1 ප්‍රධාන මුදල් බාරකරු මුදල් පොත බැර කරලා සුළු මුදල් පොතට හර කරනවා අග්‍රිමේ ලැබෙනවා අපි තුන් රුපියල් 3000ක අග්‍රිමයක් ලැබෙනවා 1.5 අපි තුමු ගමන් වියදම් දරනවා ගමන් වියදම් රුපියල් 200ක් වවුචර් අංක 0.01 යටතේ රුපියල් 200ක වියදමක් ඒක ගමන් වියදම් කියන විශ්ලේෂණ තීරුවේ අපි සටහන් කරනවා 1.6 අපි හිතමු ලිපි ද්‍රව්‍ය මිලට ගැනුම් ලිපි ද්‍රව්‍ය ගන්නවා 0.02 යටතේ රුපියල් 300ක් ඒක අපි ලිපි ද්‍රව්‍ය කියන විශ්ලේෂණ තීරුවේ සටහන් කරනවා 1.8 අපි හිතමු කමල්ට ගෙවුවා කමල්ට ගෙවීම දැන් ණය හිමියෙක් හිටියා කමල් කියලා දානවා අපිට ණය හිමියෙකුට තමයි ගෙවන්නේ ණය හිමි කමල්ට තමයි ගෙවලා තියෙන්නේ ඒක පුතේ අපි දාන්නේ අන්න ලෙජර් ගිණුම් තීරුවට පුජ්‍යලයේගේ නමකින් ආවොත් අපි ලෙජර් ගිණුම් තීරුවට දානවා අපි තුමු රුපියල් 200ක් ගෙවලා තියෙනවා ඊළඟ 1.10 අපි හිතමු මල් පෝච්චියක් ගත්තා මල් පෝච්චියක් ගත්තා ඒක අපි දාන්න ඕන විවිධ වියදම් තීරුවට ඒවා කලාතුරකින් සිද්ධ වෙන්නේ රුපියල් 500ක වියදමක් දැරුවා. දැන් ඔන්න අපි දැන් කොහොමද බලමු මේ මුදල් පොත සුළු මුදල් පොත ප්‍රතිපූර්ණේ කරන්නේ. දැන් අපි ප්‍රතිපූර්ණේ කරන හැටි කලිමුත් කියලා දුන්නා. දැන් එකතුව ගහන්න ඉරි ගහ ගන්න මේ ලැබීම් පැත්තේ ඉරි දෙකක් ගහලා ඒ කෙලින්ම ගෙවීම් තීරුවල අපි ඉරි ගහ ගන්න ඕන මෙතන ඉඳලා නේද? මෙතන ඉඳලා අපි ඉරි ගහ ගන්නවා ගෙවීම් පැත්තේ. හරි? ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ ලැබීම් පැත්ත එකතු ගන්නවා මෙතන රුපියල් 3000ක් දා ගන්නවා ඒකම අපි දා ගන්නවා පුතේ මේ ගෙවීම් පැත්තේ රුපියල් 3000යි විශ්ලේෂණ තීරු වල එකතුව දා ගන්නවා මෙතන 200යි මෙතන 300යි මෙතන 500යි මෙතන 200යි හරි දැන් අපි ශේෂයේ පාගේ 1.31 කියලා හිතන්න ශේෂයේ පාගේ කියලා දානවා මේ පැත්තේ 3000න් කීයද වියදම් කරලා තිනා මේ දෙක මන් දාලා නැහැ 200ක් මෙතෙන් දෙන්න ඕන එතන 500යි කියන්නේ කීයද 500යි 1000යි 1200ක් වියදම් කරලා තව තියෙන්නේ 1800යි තියෙන්නේ හරි 3000න් 1800යි තියෙන්නේ දැන් 1800ක් පුතේ අපි ශේෂයේ ඊගේ කියලා දානවා මේ හර පැත්තේ ලැබීම් වල එකතුවට යටින් 1800යි කියලා දානවා ඊට පස්සේ මුදල් පොතෙන් ප්‍රතිපූර්ණේ කිරීම කරනවා මුදල් කියලා 1200ක් නැවත අපි තුමු 1යි නැත්නම් 2යි පළවෙනිද ඔන්න ප්‍රතිපූර්ණේ අවසానයි දැන් මට කියලා දෙන්න අවශ්‍යතාවයේ තියෙන්නේ කොහොමද මේ ගිණුම් ටික නැත්තම් මේ ගනුදෙනු ලෙජර් ගිණුම් වලට ඔයා පිටපත් කරන්නේ. ඒක කරන්නේ මෙහෙමයි පුතේ. දැන් මේ එක එක විශ්ලේෂණ තීරු නමින් ගිණුමක් ආරම්භ කරනවා. ගමන් වියදම්, ලිපි ද්‍රව්‍ය වියදම්, විවිධ වියදම් සහ ලෙජර් ගිණුම් කියලා නෙමෙයි පටන් ගන්න ඕනේ කමල්ගේ ගිණුම. දැන් ලෙජර් ගිණුම් තීරුවේ යන්නේවට විතරක් වෙන වෙනම ගිණුම් ආරම්භ කරන්න ඕන ගනුදෙනු වෙනුවෙන්
මේ අනිත් වගේ එකතුවට ගිනුම් ආරම්භ කරා නම් ඒ නමින් ඇති. එහෙනම් මම එකක් දෙකක් හදන දැන් ගමන් වියදම් කියලා ගමු. මෙතන ගමන් වියදම් කියලා ගිනුමක් ගන්නවා. ඒකල පුතේ මේ ගමන් වියදම් ගිනුමට අපි හර කරනවා 1.31 සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා එකතුව තමයි දාන්නේ 200ක්. අන්න ගමන් වියදම් තීරුවේ. ඔය විදිහටම ලිපි ද්‍රව්‍ය වියදම් විවිධ වියදම් වලට දානවා එකතුව හර කරනවා ඒ ගිණුම් වලට. හැබැයි ලෙජර් ගිණුම් තීරුවේ තියෙන විවිධ ගනුදෙනු වලට ඒ නමින් ගිණුම් පටන් ගන්න ඕන. දැන් ලෙජර් ගිණුම් තීරුවට ගිහිලා තිනවා කමල් කියන ණය හිමියාගේ ගෙවීමක් කරලානේ. එහෙනම් අපි ලෙජර් ගිණුම් කියලා නෙමෙයි තීරුව ගහන්න ඕනේ ගිණුම කමල් කියලා ගහන්න ඕනේ. කමල්. ඒකට අපි 1යි කවදාද 1.8 අන්න ඒ දිනේට 1.8 සුළු මුදල් කියලා කමල්ගේ ගිණුමට 200ක් හර කරන්න ඕන. කමල්ගේ ගිණුමට රුපියල් 200ක් අපි හර කරන්න ඕන. ඔන්න ඔය විදිහට තමා පුතේ සුළු මුදලින් කරන ගනුදෙනු ලෙජර් ගිණුම් වලට අපි පිටපත් කිරීම කරන්නේ. එහෙනම් ඔන්න අද දවසේ මම සුළු මුදල් පොතක් කියන්නේ මොකද්ද? සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියන්නේ මොකද්ද? සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ යටතේ සුළු මුදල් පොතේ ගනුදෙනු සටහන් කරන විදිය හා ඒ සටහන් කරපු ගනුදෙනු අපි කොහොමද ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්නේ කියන එක සාකච්ඡා කළා. ඒ නිසා ඔය දරුවෝ හැමෝම මේ ගාන අහපවසරයක් හදන්න. ඊට පස්සේ ඔයාගේ සුළු මුදල් පොතේ අභ්‍යාස ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා 105 වෙනි පිටුව දක්වා 110 වෙනි පිටුව දක්වා ඒ ටික සම්පූර්ණ කරන්න ආයෙත් දවසක මම ඔයාට මේ අභ්‍යාස සාකච්ඡා කරමින් ලෙසන් එකක් කරලා තිනවා. අන්න ඒ ටිකට ඔයාට සම්බන්ධ වෙලා ඒකේ ගැටලු ටික නිවැරදි කරගන්න පුළුවන්. හරි හැමෝගෙම ඉල්ලන්නේ පුතේ හැමදාම මේ වැඩසටහනේ ඉන්න. ඔයාට අර ටෙලිග්‍රෑම් ගෲප් එකටත් ඉස්සරහට මම තව ගැටලු දානවා. දැන් ගිය සතියේ මේ ළඟදිත් දැම්මා අහපව්. ඒට අනිද්දාත් ආයේ දානවා ඒවා බලන්න. ඒවත් කරන්න බහුවර්ණ. ඒ වගේම මේ පාඩම් වශයෙන් යන නැත්තම් මේ වීඩියෝ වරින් වර බලන්න ඒවා හදාගන්න නෝට් ලියාගන්න ගැටලු තියෙනවා නම් ඒ ගෲප් එකට අඩුම තරමින් මැසේජ් එකක් හරි දාන්න WhatsApp ගෲප් එකට හරි Telegram ගෲප් එකට හරි ඒකල ඔයාගේ අඩුපාඩු ටික හදාගෙන විෂය හදාගන්න. එහෙනම් අද දවසේ මෙතනින් මේ පාඩම නිමා කරනවා. ආයුබෝවන් ළමයි.